ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මම ප්‍රමිත මහානාම. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ආණ්ඩුව ඌව පළාතේ ජලය ඉඩම් පිටස්තර පුද්ගලයන්ට විකුණමින් සිටින බවට විපක්ෂ නායකවරයාගෙන් චෝදනාවක්. නියඟේ පැවති ප්‍රදේශ රැසකට අකුණු සහ තද සුළං සමග වැසී. අවසන් ටෙස්ටිනිමේදීත් මහිලගෙන් අර්ධ ශතකයක්. රියානතුරු 3කින් එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු 30 දෙනෙක් මරුට. ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ 2014 වාර්ෂික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන්ට සහ සමාජිකයන්ට තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීමට එක් වුණා. ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම සංගමය සියලු ජාතීන් නියෝජනය කරන අතර සෑම දිස්ත්‍රික්කයකම නියෝජිතයන්ගෙන් එය සමන්විතයි. වාර්ෂික සම්මේලනය නිමිත්තෙන් සම්පාදනය කළ සමරු කලාපය ස්වර්ණාභරණ සංගමේ සභාපති කේ රාධකෘෂ්ණන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා. ඌව පළාතේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩා විඳිද්දී එහි පවතින සම්පත් ආණ්ඩුව විසින් පිටස්තර පුද්ගලයන්ට විකුණන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව සඳහන් කළේ මොනරාගල පැවති රැස්වීමකට එක්වෙමින්. පක්ෂ සමාජික ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වී සිටි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරරුවේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තා. වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව කිරිවෙහෙර මහසෙන් දේවාලය වෙත ගොස් විශේෂ දේව පූජාවකටද සහභාගී වූ අතර කතරගම දේවාලය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. පසුව මොන්රාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම් බණ්ඩාර මහතාගේ නිවසේ පැවති ජනහමුවකට රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. 1997 ඉඳන් අවුරුදු 17ක් මේ පළාත් සභාව පාලනය කරේ සන්දානේ. මොකද්ද මේ ප්‍රදේශවලට කරේ? මොණරාගල කියන්නේ දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව. කෘෂිකර්මයෙන් ජීවත් වෙන ජනතාව. ඒගොල්ලේ ජීවිතේ මීට වඩා දියුණු කරාද? මේ තැන් වලට කර්මාන්ත ගෙනවද? අධ්‍යාපනය දියුණු කරාද? දියුණුවක් ඇති කරේ නැහැ. මේ අහිංසක ජනතාව මුලා කළා. දුප්පත්කම වැඩි කරා. මොකද්ද එදා දුන්නේ බලාපොරොත්තු වෙල්ලස්සට? ඇයි ඒව ඉෂ්ට කරේ නැත්තේ? අද පළාත් සභාවේ තියෙන රැකියාව වලට යවන්නේ හම්බන්තොට මිනිස්සු. අද වෙල්ලැස්සේ මොණරාගල වනාන්තරයේ තියෙන ගස් ටික කපාගෙන යනවා. මේ ප්‍රදේශයේ තියෙන ඉඩම් කාටද දීලා තියෙන්නේ? කොම්පැනි කාර්යයන්ට දෙනවා. කොළඹ ඉන්න යාළුවන්ට දෙනවා. කෘෂිකර්ම ප්‍රදේශයක වතුර හොරකම් කරනවා, ඉඩම් හොරකම් කරනවා, ගස් කපලා දානවා, ගංජා වවනවා. ඔච්චරයි මොණරාගලට කළා තියෙන්නේ. රාජපක්ෂ රෙජිමේ දිහා බල්ලා විශ්වාසයෙන් ඡන්දෙ දුන්න ජනතාව අනාථ කළා තියෙන්නේ. ඒ මාර්ගයේ ගිහින් වැඩක් නැහැ. ඌව දුප්පත්. රෙජිමේ කොහොමද? රෙජිමේ පොහොසත්. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2870කදී පැවැත්වුණා. විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,35,585 දෙනෙකු පෙනී සිටියා. දවසේ පුවත. සඳලි පුන්සරණි නැමැති මෙම දැරිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියේදී අද උදෑසන තුවාල ලැබුවේ දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින්. ප්‍රතිකාර සඳහා එය දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා. පැල්වෙහෙර කනිෂ්ඨ විද්‍යාලයේ ගුණ ලබන සඳලිට විභාග කොමසාරිස්වරයාගේ විශේෂ අවසරය මත රෝහල් කාමරයක් තුලදී විභාගයට පෙනී සිටීමට අවසර ලැබුණා. අම්මට සතුටුයි නේද කොහොමද විභාග ලියන්න හම්බෙච්ච කියන්නේ? ඒක ඕනනම් ටිකක් සතුටුයි අම්මා මට වැඩි සතුටුයි ලොකුවට ඈ? ලොකුවට තමයි පුරාම සතුටුයි කොච්චර හරි මහන්සියනේ ලොකුවට තමයි. සඳලි පුන්සරණගේ සීයාද මෙම අනතුරින් තුවාල ලබා දඹුල්ල රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබනවා. සිය මිත්තනිය සහ සීයා සමග දිවිගෙවන ඇගේ පියාද මිය ගොස් ඇත්තේ රියානතුරකට ලක්වීමෙන්. මේ අතර අධික වර්ෂාවත් සමග මාතර පිටබැද්දර බලපත්තැල්ලේ ජල මට්ටම ඉහළ යෑමෙන් පිටබැද්දර ද්විතීක පාසලේ සිසුන් තිදෙනෙකුට අද උදෑසන තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට හැකි වුණේ නැහැ. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන් විභාග පරීක්ෂකවරුන් කැඳවාගෙන යාමෙන් අනතුරුව ප්‍රදේශීය ප්‍රජා ශාලාවකදී එම සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන්නා.
මේ අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2870කදී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය බාධාවකින් තොරව පැවැත්වුණා. ශිෂ්‍යත්ව විභාගයේ හේතුවෙන් ඌව පළාත් සභා ඡන්ද විමසීමට දාල ප්‍රචාරක කටයුතු අද දිනේ නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබූ අතර විභාග කටයුතු වලට බාධා වූ බවට කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා පැවසුවා. දවසේ පුවත එළවෙන ඌව පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරුහා ටෝක් විශේෂාංගයට එක්වෙමින්. දැන් ඌවේ මහමැති වෙන්නේ හරින්ද ශශීන්ද්‍රද නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ සමන්තද? ඒක ජනතාව ගන්න තීන්දුවක්. මම මහමැති වෙනවා කියලා කියන්න බැරි මහමැති වෙන්න බැරි බව හොඳටම දන්න නිසානේ. එහෙම කියන්නේ කොහොමද? ජනතාවනේ ඒක තීන්දුව කරන්නේ. ඇයි ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ පරණ මූණු දාලා තරුණයන්ට ඉදිරියට එන්න ඉඩ දෙන්නේ නැත්තේ? ඇයි අපි තරුණ මදිද? නෑ ඉතින් පළාත් සභාවටත් දැන් තරම් කරන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ. ඕගොල්ලෝ ඔහොම තරම් කරනකොට කොහෙද තියෙන නවක තරුණ අපේක්ෂීන්ට තැන? නෑ ඉතින් අපි අනිත් දේශපාලන වල පක්ෂවල වගේ විශ්‍රාම ගිය මිනිස්සු නෙවෙයිනේ. අපි තරුණ වයස පසු වෙන අය. මේ පක්ෂය තමයි ලංකා දේශපාලනේ තරුණයට හොඳටම ඉඩ දීපු පක්ෂය. ඔන්න මේ සැරේ ඔයගොල්ලන්ගේ පැරණි මිත්‍රයාත් බදුල්ලට තනිව තරම් කරනවා. ඒ කිව්වේ කවුද? ඇයි වීරවංශ සහෝදරයා? එයා බදුල්ලේදී ඩිවෝස් වෙලා මොණරාගදී නැවත තුන්වෙනි වතාවට කසාද නදලා තියෙන්නේ. ජනතාව මෙයා ඩිවෝස් කරන දිනේ තමයි ලබන සැප්තැම්බර් 20 වෙනිදා. මොණරාගලින් උදේශාන්ත සහෝදරයටත් එන්න බෑ කියලාද ඔබ ඔය නොකිය කියන්නේ? අනිවාර්යෙන් බෑ. කොහොමද එහෙම ගණන් හදන්නේ? ගණන් හදන්නේ බිම් මට්ටමේ අපි ජනතාවගේ ප්‍රතිචාර දන්නවා. වීරවංශ කියන්නේ කට්ට කෛරාටික කෙනෙක්ද කියන එක ජනතාව අඳුරගෙන ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණින් මොනවා කිව්වත් ආණ්ඩු බලය අල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයයි නිදහස් පක්ෂයයිනේ. ඒක ගලේ කෙටු අකුරක් නෙවෙයිනේ. ඊයේ ඇන්ද ඉරක්. ඕක වෙනස් වෙනවා. ඔය කතාව ජනතා විමුක්ති පෙරමුණ කාලෙක ඉඳලා කියනවා. එහෙම පාටක්වත් පේන්නේ නෑනේ. බෝධිසත්වයන්න් වහන්සේට සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න උනාන්නේ බුදු වෙන්න. පොඩි කාලයක් ඉවසන්නකෝ. 94න් පස්සේ යලි දේශපාලනට ආපු ජනතා විමුක්ති පෙරමුණ මහා බලවේගයක් බවට පත් වුණා. ආයෙත් එක පාටම කඩා වැටුණා. නමුත් අපි නැවත බලවේගයක ඒකරාශී කරලා ඉවරයි. දකුණෙන් බස්නාහිරෙන් අපි ඒක පෙන්නවා. දැන් ඔය වෙච්චි වැරදි හදාගෙන ඉවරද? සමාජයට 70 හරි ඊට පසු යුගයන් වල හරි සමහරු දකින්න වැරදි ඒ විදිහටම අපි දකින්නේ නැහැ. අපි යන ගමනේ යම් උපක්‍රම වල දුබලකම් තියෙන්න පුළුවන්. ඒ නිසා සාර්ථක උපක්‍රම අනුගමනය කරන්න සූදානම්. විමල් ගියාට පස්සේ නිවැරදි ගමනක් යනවා කිව්වා. පස්සේ පෙරටුගාමින් කියලා කොටසක් කඩාගෙන ගියා. ඉදිරියටත් මෙහෙම කොටසක් කඩාගෙන යන්න පුළුවන් නේ. එවැනි දුර්වලව බිහි වුණොත් ප්‍රතිපත්ති විනය කැඩුවොත් අනිවාර්යෙන් යවන්න තීන්දුව කරනවා. හැබැයි ඉතින් ඔහොම යන කට්ටිය නම් අහන්නේ ප්‍රතිපත්තියක් නැති දුර්වල පක්ෂයක ඉඳලා. ඇති වැඩේ මොකද්ද කියලා. ඔය ඉතින් ගහට නැග්ග මිනිහටත් තිබ්බලුනේ මේ කියන්නේ යම. ජවිපේ හරි ෂෝක්. ඒකේ නායකයෝ කියන්නේ මාර කතා. ඔහොම මිනිස්සු කියනවා අහලා තියෙනවද? මිනිස්සුගේ හදවත් තුල ජනතා විමුක්ති පෙරමුණ තියෙන බව ඔබේ ප්‍රශ්نين හැංගෙනවා. මිනිස්සු ඔහොම කිව්වත් ඇයි ඡන්දකදී මේ මිනිස්සු ජවිපේට එහෙනම් ඡන්දෙ නොදෙන්නේ? ඒකට යම් කාලයක් ගත වේවි. දැන් වෙලා තියෙන සමහර පුරුදු අතහැර ගන්න බැරි ප්‍රශ්නේ. ඔබටත් ඔය හඬ වෙනස් කරලා නලවලා අපූර්වට කතා කතන්දර කියන්න පුළුවන්. ඒක ඉතින් ඔබේ විග්‍රහය. අපි කියන්නේ අපි දකින සත්‍ය. දරුවන්ගේ ඇස්කන් පාදන ගුරු වෘත්තියට සමුදීලා දේශපාලනය කරන්න එදාගත්ත තීරණය ගැන අද ඔබට තියෙන්නේ දුකක්ද ලැජ්ජාවක්ද? නෑ 100%කින් 300කින් නිවැරදිව. මේ දවස්වල ජයග්‍රාහී ලීලාවෙන් කතා කරන කෙනෙක් ඉන්නවලු. ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. සමස්ත රටේම UN පිකාරයෝ දැන් ලොකු මොරාල් එකෙන් ඉදිරියට එන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපේ එක්සත් ජාතික පාක්ෂිකයන් කියනවා කවුදද අපි බදුල්ලට යන්නේ හරින් මන්ත්‍රීතුමාට වැඩ කරන්නේ. එක්සත් ජාතික පක්ෂ ඌවේ මහඇමති අපේක්ෂකයි අපේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අද බොහොම ජයග්‍රාහී ලීලාවෙන් තමයි කතාව. පෙරනිමිති හොඳයි වගේ පේනවා. පක්ෂේ විශාල පෙරලියක් වෙන බවකුත් පේන්න තියෙනවා. විශාල එකමුතුකමක් ඇති වෙන්න යන බවක් පේන්න තියෙනවා. ජනතාව නොමග යවන්න නොඑක් විදිහේ වැඩ පිළිවෙල ගෙනිච්චා. මොන්ලාගල දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කරනවා. ඉතාලම කනගාටුයි කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියෙක් තියෙන කඹෑදිල්ල. ඒ කඹෑදිල්ල නිසාමත් ජනතාව මහත් පීඩාවට පත් වෙලා. ඒ නිසා තමයි ගම්වලට ගියා මිනිස්සු කියන්නේ පුෂ්ප කුමාර ඇමති පොල් පැල දෙනවා. ඒව කන්න සොයිසා ඇමතිතුමා අලියවනවා. මම පොල් සංවර්ධන විෂය භාර ඇමති හැටියට හැම ගෙදරටම පොල් පැල 10ක් හරි දුන්නා. තව අවුරුදු 5කදී ලංකාවේ පොසත්ම දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය අපි දැක්කා මේ කාගෙත් කෙරුවා. ඌවේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩසටහනක් ඉදිරිපත් කරලා නැහැ. ඒක නිසා ඌවේ ජනතාව මේ සැරේ ආපහු සොයිසලාව බලයට ගේන්න වැඩ කරන්නේ නැහැ. එක එලාම අපිට මොකක් හරි උදව්වක් වෙන විදියට ඕන වැඩක් කරන්න. සමුන්නාදිර කරපු උදව්වම කියන්නේ අම්මලට මෙහෙකේ බබාලා හම්බෙන්න පුළුවන්කම තිබුණා. අම්මලා විලීරු උදාව හැදුනම කොහටද ගෙනික් ගියේ? සිරිගලට ගියේ කොහමද? පයින් අද මේකේ බබාලා හම්බෙන්න පුළුවන්. ඒ බබා හැදුවම බබාට යන්න හොඳ ඉස්කෝලේකුත් හොඳ ගුරුවරුත් දීලා තියෙනවා. ස්විම් පූල් එකක් දීලා තියෙනවා මොණරාගලට ගියා පීනන්න.
මානාව යන්න ඔය කෙනේ කියන්නේ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. තම පක්ෂයේ ඌව පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න සමග ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ජනතා විමුක්ති පෙරමුණ අභියෝග කරනවා. එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ අභියෝගය කළේ වැල්ලවාය පේරකැටි ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. ශෂේන්ද්‍රට 2009 ගත්තා මනාප ගන්න බෑ. අර පණ යනකම් අපේ පළාත් නායක සහෝදරයා අපේ සමන්ත සහෝදරයාම කියනවා ඔය කතා වැඩක් නැහැ පුළුවන් නම් රූපවාහිනී විවාදයකට එනවා. කෙලින් පේස් ටු පේස් යන්නේ. අපි හිරු එකටත් කියනවා. තව මොන හරි තියෙනවට කියනවා. අනේ පුළුවන් නම් අපේ පළාතේ කණ්ඩායම් නායකයාත් එක්ක මූණට මූණ ශෂේන්ද්‍ර රාජපක්ෂව මොකක් හරි සංවාදශීලී වැඩසටහනකට පුළුවන් නම් ගෙනත් දෙන්න. එන්නේ. ඒ නිසා මේ රට ඉස්සරහදී ප්‍රසිද්ධියේ එයත් එක්ක මූණට මූණ කතා කරගන්න ඒවා ටික අපිට තියෙනවා. ඔය සංවර්ධනය ගැන පම්පෝරි ගහන ශෂේන්ද්‍ර මහත්තයාට කියනවා එන්න අපේ සමන්තත් එක්ක මූණට මූණ සංවාදයකට විවාදයකට ඔහේ කරපු සංවර්ධන ෆයිල් ටිකත් ඔක්කොම උස්සන් එන්න. දිවයිනේ නියගින් පීඩාවට පත්ව තිබූ ප්‍රදේශ කිහිපයකට ඊයේ වැසි ලැබී තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ අධික වර්ෂාවත් සමග ඇති වූ තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවාස රැසකට හානි සිදුව ඇති බවයි. මේ අතර ඉදිරියේදී නැගෙනහිර උතුරු මැද පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග දැඩි සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඊයේ පස්වරුවේ කන්තලේ රජායල ප්‍රදේශයට ඇදහැල්ලු වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 41කට පමණ දැඩි හානි සිදුව තිබෙනවා. මෙම සුළං හේතුවෙන් නිවසක පරාලයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර මහියංකනේ රිදිමාලියද්ද ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇදහැල්ලු වර්ෂාවත් සමග ඇති වූ සුළං හේතුවෙන් ඇතිරියන් කුමර ප්‍රාදේශීය රෝහලට දැඩි හානි සිදුව තිබෙනවා. දැඩි සුළඟෙන් රෝහලේ වාට්ටු සංකීර්ණයට හා මෘත ශරීරාගාරය වහල කැලවී ගොස් ඇති අයුරුයි මේ. මේ අතර එම ප්‍රදේශයේ නිවාස රැසකටද හානි සිදුව තිබෙනවා. මාර්ග රැසකට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී ඇති අතර ප්‍රදේශයේ විදුලි රැහන්වලටද හානි සිදු වුණා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට දැඩි අකුණු තත්ත්වයක්ද සමග ඊයේ රාත්‍රියේදී වැසි ඇති වුණා. නියඟේ පවතින ප්‍රදේශවල ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. අද දිනේත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. එම තත්ත්වය ඉදිරි දින කිහිපය තුලත් පැවතීවි. විශේෂයෙන්ම නැගෙනහිර ඒ වගේම උතුරු මැද පළාත් වලට හවස් කාලයේ ඇති වෙන ගිගුරුම් සහිත වැසි වලින් වර්ෂාපතනය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. తాවකාලිකව එම ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ හැකියාව සෑම අවස්ථාවකම වගේ පවතිනවා. ඒ වගේම අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමටත් මහජනයා සැලකිලිමත් වීම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි සලකනවා. මේ විදේ චැනල් සේවාව ඉදිරිපෑ 24 සඳහා ඉදිරිපත් කළ කාලගුණ නාවැකිය. රත්මලාන ප්‍රදේශයේ අද දහවල් සිදු වූ වෙඩිතැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍යකගේ සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාදුරන පුද්ගලයින් දෙදෙනෙකු මේ වෙඩිතැබීම සිදු කර ඇති බවයි. රත්මලාන තෙලවල ප්‍රදේශයේ පිහිටි කොණ්ඩා කැපීම ස්ථානයකදී මෙම වෙඩිතැබීම සිදු ඇත්තේ අද දහවල් 1:15 අතරයි. වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ යොමාල් අසන්ත අබේරත්න නම් 24 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. මෙම පුද්ගලයා පොල්ගසෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු සිය මහගෙදරට පැමිණ සිටි අවස්ථාවක මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස වැඩබල්ල මහේස්ත්‍රාත්වරයා සිදු කළ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර කොළොන්නාව වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් 16 හැවිරිදි ළමයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම ළමයා වෙළඳ සලක් වෙත යමින් සිටියදී මෝටර රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇති බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ අලුත්නුවර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද දහවල් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම අනතුරට මුහුණ පැවැත්තේ එකම පවුලේ සමාජිකයන් පිරිසක්. අද පෙරවරුවේ දඹුල්ල ඉනාමලුව මන්සන්දියේදී තවත් ක්‍රියානතුරක් සිදු වුණා. එහිදී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා රක් රථයක් ගැටීමෙන් සිදු අනතුරකින් 27 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර යුද හමුදා රක් රථයේ ගමන්ගත් සාජන් මේජර්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර වාද්දුව මුල්ලිගොඩ ප්‍රදේශයේදී අදාළියම බස් රථයක් සහ අලියක පෙටගු ලොරි රථයක් ගැටීමෙන් සිදු අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා පාරණුදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. රටවටා හිරු ඉස්ලාමීය සටන්කාමීන් ඉරාකයේ සහ සිරියාවේ තම පාලනය සහිත ප්‍රදේශවල ජීවත් වන සිවිල් ජනතාව අමානුෂික ලෙස ඝාතනය කරන බවට වාර්තා වනවා. විදේශ මාධ්‍ය පැවසුවේ ඉරාකයේ යසිදී ප්‍රදේශයේ පමණක් පුද්ගලින් 80 දෙනෙකු පමණ සටන්කාමීන් ලෙස ඝාතනය කර ඇති බවයි. තවත් කාන්තාවන් සහ කුඩා ළමුන් 100 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් තිබෙනවා. ඉරාකයේ උතුරුදිග ප්‍රදේශයේ මෙන්ම සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ වැඩි කොටසක බලය මේ වන විට ඉස්ලාමීය සටන්කාමීන්ගේ පාලනයට නතුව තිබෙනවා. ඉරාකයට ජලය සහ විදුලිය සපයන මොසූල්හි පිහිටි ප්‍රධානතම ජලාශයක්ද සටන්කාමීන් පසුගියදා සිය පාලනයට නතු කරගත්තා. එම ජලාශයේ වේල්ල පුපුරා හැරියහොත් විශාල විනාශයක් සිදු විය හැකි බැවින් එය ආරක්ෂා කර ගැනීම සඳහා එරට වෙනම ස්වයංපාලිත ප්‍රදේශයක් වන ඉරාක කුර්දිස්තාන සෙබළුන් දැඩි සටනක නිරත වනවා. මේ අතර IS සටන්කාමීන්ගේ කඳවුරු ඉලක්ක කර අධීර 9ක් යටතේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඉරාකයේ මෙහෙයුම්වල නිරත ඇමරිකානුවන් පවසනවා. නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රියාත්මක රුසියාවට පක්ෂපාත බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයකින් ලුහාන්ස්කී ප්‍රධාන ගුවන්තොටුපළක් ගිනිගන්නා අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් බෙදුම්වාදීන් විසින් වෙඩි තබා බිම හෙලා ඇති බවයි. නාවික කන්ටේනරයක සැඟවී බෙල්ජියමේ සිට ලන්ඩන් වරාය වෙත පැමිණි ඉන්දිය සම්භවයක් සහිත පුද්ගලයන් 35 දෙනෙකු බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිසෙන් එක් පුද්ගලයෙකු මියගොස් සිටි අතර සෙසු බොහෝ දෙනෙකු ස්වසන ආබාධ සහ අධික උෂ්ණත්වයෙන් පීඩා විඳිමින් සිටි බව වාර්තා වුණා. ලොවවටා හිරු පාකිස්තානය සමග අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනේ නිමා වුණේ ජගත් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙන මහිල ජයවර්ධනට ගෞරවාන්විත සමුදීමකට අවශ්‍ය ඉඩහසර විවර කර දෙමින් ජයග්‍රහණය සඳහා ලකුණු 271ක ඉලක්කයක් හබා යන පාකිස්තාන්වන් දිනේ නිමා වන විට කඩලු 7ක් දැවී ලකුණු 127ක් ලබාගෙන ඉතා අසීරු අඩියක පසු වුණා. මේ තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩා පිටියේදී. අද සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට දෙවනි නිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු දෙකකට ලකුණු 177ක් ලබාගෙන සිටියා. මහිල අද 150 වන ටෙස්ට් අර්ධශතකයේ රැස් කළේ මේ වසරේ ටෙස්ට් ලකුණු 16 කඩීම පසු කළ ලොව තුන්වන පිතිකරුවා බවට පත් වෙමින්. මහිල සහ සංගක්කාර තුන්වන කඩුල්ල සඳහා ලකුණු 107ක සබඳතාවක් ගොඩ නැගුවා. ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගයකදී ශතක සබඳතාවක් ගොඩ නැගූ 19 වන අවස්ථාව මෙයයි. ලොව වැඩිම ශතක සබඳතාවන් ගොඩ නැගූ පිතිකරු යුගලයන් අතර සංගක්කාරට සහ මහිලට හිමිවන්නේ දෙවන ස්ථානය. සංගක්කාර දෙවී ගියේ ලකුණු 59ක් ලබා සිටියේදී ඔහු ක්‍රීඩාගාරයට යන විට ක්‍රීඩා ලෝලීන්ට සිය උපහාරය මෙලෙසින් පුද කළේ සංගකාර මෙරටදී සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය බවට ඉඟිපළ කරමින් සිය සගයාගේ දැවී යාමෙන් ටික වේලාවකට පසු මහිල ජයවර්ධන ලකුණු 54කට දැවී ගියා. වසර 18කට ආසන්න වූ ජාත්‍යන්තර ටෙස්ට් තරග දිවියෙන් සමුගෙන යන මේ අති විශිෂ්ට ක්‍රීඩකයාට සිය උපහාරය පිරිනමන්නට ක්‍රීඩා ලෝලීන් කටයුතු කළේ මෙලෙසින්. යලිත් වරක් අසාර්ථක වනු ලහිරු තිරිමාන්න ලකුණු 10කට දැවී ගියා. තරගයේ 96 වන පන්දුවාරයේදී නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා පිටින් ඉවත් කරන්නට වහප්‍රියා සමත් වුණා. 8 වන කඩුල්ලට ධම්මික සහ මැතිවුස් එක්කල ලකුණු 31ක සබඳතාව බිඳ වැටුනේ ධම්මික ප්‍රසාද් ලකුණු 19කට දුවද්දි දෙවී යමත් සමගයි. මුළු ලකුණු සංඛ්‍යාව 282ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරු යුගලයත් නරඹනන් බවට පත් වුණා. නොදිවි පන්දුට පහර දුන් ඇන්ජලෝ මැතිවුස් ලකුණු 43යි. පන්දු යැවීමේදී වහප්‍රියා සහ සයිඩජ්මල් කඩලු 3 බැගින් මිදෙහිළුවා. ජයග්‍රහණය සඳහා ලකුණු 271 ඉලක්කයක් සොයා පිටියට පිවිසියේ කුරා මන්සූර් සහ අහමඩ් ෂේෂාඩ්. මුළු ලකුණු සංඛ්‍යාව 21ක් වෙද්දී ඔවුන් දෙදෙනාට ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කරන්නට ධම්මික ප්‍රසාද් සමත් වුණා. අනතුරුව ක්‍රියාත්මක වුණු රංගනහිරත් පාකිස්තානු ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු යලි ක්‍රීඩාගාරයට හරවා යවුවා. එවැනි විට පාකිස්තානු ලකුණු පූර්ව දැක්වුණේ කඩලු 5කට ලකුණු 50ක් ලෙස. අනතුරුව අසාද් සෆීක් සහ සෆ්රාස් අහමඩ් 6 වන කඩුල්ලට ලකුණු 55ක් එක්කලා. සෆීක් ලකුණු 32යි.
අයහපත් ආලෝකය නිසා තරඟය නතර කරන විට පාකිස්තානුවන් ඉතා අසීරු අඩියක පසු වුණේ ලකුණු 127කට ඔවුන්ගේ කඩලු 7ක් බිඳ වැටී තිබීම නිසා. පාකිස්තානයට මේ තරඟයෙන් ජය ගැනීම සඳහා තවත් ලකුණු 144ක් ලබාගත යුතු වනවා. ක්‍රීඩකීන් උපයා දෙන මුදලින් නඩත්තු වන මෙරට ක්‍රිකට් බලධාරීන් එම ක්‍රීඩකීන්ව හිතාමතා අමතක කරන වාර අප අනන්තවත් දැක තිබෙනවා. නමුත් එදා වේලවත් පිරිමසා ගන්නට නොහැකි වූ මෙරට සමහර ක්‍රීඩාලෝලීන් එම ක්‍රීඩකීන්ට සලකන්නේ දේවත්වයෙන්. එවන් වූ ක්‍රීඩාලෝලියෙක් මහිලගේ සමුගැනීම වෙනුවෙන් සිදු කළ ධෛර්යවන්ත ක්‍රියාවක් ඔබට කියන්නටයි අපේ මේ සූදානම. පුත්තලම කරුලගස්ස ප්‍රදේශයේ පදිංචි මිල්ටන් පෙරේරා කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වුවා. දැඩි ආර්ථික අපහසුතා මැද දිවිගෙව්වත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන ඇල්මට අගහිගකම් බාධාවක් කරගත්තේ නැහැ. තම ජීවිතයේ වීරයෙක් ලෙස සලකන මහේල ජයවර්ධනගේ සමුගැනීම වෙනුවෙන් මිල්ටන් ප්‍රතිචාර දැක්වුවේ මෙලෙසින්. පිළිකාවකින් සහ වකුගඩ රෝගයකින් පීඩා විඳින තම බිරිඳගේ ප්‍රතිකාරවලට තබා සිව්දෙනෙකුකින් යුත් පවුලක එදා වේල පිරිමසා ගැනීමට හෝ නිසි ආදායම් මාර්ගයක් නැති මිල්ටන් මේ බැනරය සකස් කිරීම පසුපස ඇත්තේද ඉතා සංවේදී සිදුවීම් පෙළක්. මෙයාට හරි දුකයි මහේල අයින් වෙනවා කියලා කිව්වන් පස්සේ මෙයා එදා දවසේම කල්පනා කර කර ඉඳිද්දි තමයි මේෂන් වැඩට මේ ගියා ඉරිදා දවසේ ගිහිල්ලා ඒකෙන් රුපියල් 900ක් හම්බුණා. ඒකෙන් ඊට පස්සේ මෙයා මෙහෙම ආසාවක් තියෙනවා බැනර් එකක් ගහන්න. ඔයා මොකද කියන්නේ කියලා ඇහුවා. මං කෝ ඔයාගේ ආසාවනේ. ඒක නිසා ඔයා ඒ දේ කරගන්න කියලා. බැනර් එකට 480ක් ගියා. ඊට පස්සේ ඉතුරු එකෙන් තමා ගෙදරට බඩු ටිකක් ගෙනල්ලා උයාගෙන ඉතින් 4 දෙනා එක කෑවා. තම දිවි රැක ගැනීමටත් වඩා උතුම් කොට සලකන ක්‍රීඩාවේ විශිෂ්ටයෙකුගේ සමුගැනීම පිළිබඳව මිල්ටන් දරන්නේ මෙවන් අදහසක්. මහේල ගැන කියන්න වචන නැහැ. හරිම කනගාටුයි. මේ වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකෙක් ඇයි මේ තරම් ඉක්මනට මේ ක්‍රීඩාවෙන් සමුගන්න කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. අපේ රටේ ක්‍රීඩාව රැක ගන්න නම් මහේල්ලා තව බිහි වෙන්න ඕනේ. මේ අතර මෙරට ක්‍රීඩා ලෝලීන් මහේලගේ සමගැනීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මහේල අනිවාර්යෙන් ඉන්න ඕනේ. එයාගේ ලස්සන ටෙක්නික් පාරවල් තියෙනවා. මහේල ගත්ත තීරණය නම් හොඳයි. නිසි වෙලාවට ඔහු යනවා. අනිත් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙනවා. මහේල හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් අපිට ලැබෙන්නේ නැහැ. එයාගේ කැරියර් එකට හරි තීරණයක් අරන් තියෙන ජූනියර් කෙනෙක්ට chance එක දීලා මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වෙච්ච සුපිරි ගණයේ ක්‍රීඩකයෙක්. සමුගන්නවා කියන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමට හරි පාඩුවක්. විශාල පාඩුවක්. ඒ වගේ ක්‍රීඩකයෙක් මේ ලෝකෙකවත් බිහි වෙනක් නෑ ආයේ. එයා අපිට ලබා දුන ජයග්‍රහණ ගොඩාක් වටිනවා. එයා හොඳට සෙල්ලම් කරන වෙලාවේ ගියාට කමක් නෑ නවකයන්ට අවස්ථාවක් දෙන්න. සෑහෙන පාඩුවක් එයි. ටීම් එකට සෑහෙන කාලයක් ඇයි මහේලගේ අඩුව පුරවන්න. වැදගත් ක්‍රීඩකයෙක්. වැදගත් විදිහට සමු දුන්නා. හැම විටම රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒක එයා ඔප්පු කරුවා මේ වෙලාවේදී ඒ සමගැනීමේ තීරණය මත. ලෝකේ ඉන්න හොඳම සුපිරි පිටිකරුවෙක්. එයා නිසි කාලෙදී අයින් වුණා. අනිත් අයටත් ලොකු ආදර්ශයක්. අනිත් ක්‍රීඩකයෙක් සාපේක්ෂව බලද්දී ක්‍රිකට් එපාවන කම්ම ගහලා නවත්තන්නේ. නමුත් මහේල ජයවර්ධන ඇත්තටම මහත්ම ගතිගුණයක්. අපි ලෝක පූජිත ක්‍රීඩකයෙක්. පිරිමහන්න බැරි දරන්න බැරි පාඩුවක්. ඒ වගේ කෙනෙක් කොච්චර කාලයකට අපිට නිර්මාණය කරගන්න හම්බෙයිද කියන එක තමයි කනගාටු. Hero Sports Corner. හිරු රාත්‍රී 7න් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලියමු වන්නේ අද රාත්‍රී 9යි 30ට. ආයුබෝවන්.